ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීමට নমස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආම භන්තේ. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. ආම භන්තේ. සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජත්ස සුනන්තු සංඝ මොක්ඛදං. ධම්මත් ශවන කාලෝ අයං භදංතා. ධම්මත් ශවන කාලෝ අයං භදංතා. ධම්මත් ශවන කාලෝ අයං බදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස
භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අවිඤ්ඤා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සංදාවිතං සංසරිතං තී. සදෙහති කාරුණික පින්වත්නි, සතිපතා විකාශනය වන ඌවගුවන් විදුලියේ සිකුරාදා දින සවස පැවැත්වෙන නිවන් මඟ සද්ධර්ම දේශනා මාලාවේ 74 වන උතුම් සදහම් දේශනාවේ දායකත්වයේ දරනු ලබන්නේ පට්ටියගෙදර කුරුකුදේගම ප්‍රමිල නිවසේ පදිංචි කුමාරී ලියනගේ මහත්මිය ඇතුළු පවුලේ පින්වත් පිරිස විසින්. මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් ආශිර්වාද පමුණවන්නට බලාපොරොත්තු පවුලේ හිතවත් පිරිසට ආශිර්වාද පැමිණීමත් මෙම උතුම් ධර්ම දානමය පින්කමේ දායකත්වයේ දැරීමේ අරමුණු හැටියට පින්වතුනි සඳහන් කොට තිබෙනවා. උතුම් වූ ධර්ම දානමය පින්කමක දායකත්වය ලබාගෙන සිදු කරන මේ මහනීය පුණ්‍ය ශක්තිය ප්‍රාර්ථනා කරන සෑම යහපත් වූ කටයුත්තක්ම සර්ව ප්‍රකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වීම සඳහාම හේතු වාසනා වෙත්වා කියන ප්‍රාර්ථනයත් ඇතුව අද උතුම් සද්ධර්ම දේශනාව අවිද්‍යාව දුකට හේතු වන ආකාරය පිළිබඳවයි දේශනා කරන්නට බලාපොරොත්තු වන්නේ. පින්වත්නි, ලෝතුරු බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් වූ සද්ධර්මය අපගේ ජීවිතවල අපි අපේක්ෂිත සැපය අපට ළඟා කර දෙන්නට මනා වූ උපදේශයන් අන්තර්ගත ඊ타ත්ම වැදගත් ජීවන දර්ශනයක්. ඒ වෙනුවෙන් ධර්ම දානමය දායකත්වයන් දරමින් සිදු කරන මහානීය පින්කම සියලු දානයන් පරයා සිදු කරන මහා පින්කම හැටියටත් ධර්මයේ සඳහන් වෙනවා. යමෙක් ධර්ම දානය පූජා කෙරේද ඒ තැනැත්තා අමෘතය නිවන දන් දුන්නා හා සමාන වේ කියලා සංයුක්ත නිකායේ කිං දද සූත්‍රයේ සඳහන් වෙලා තියෙනවා. ඒ අනුව අද දවසේ මේ උතුම් වූ සද්ධර්ම දේශනාවේ දායකත්වයේ දරන එම පින්වත් පිරිස උදාාරතර වූ පුණ්‍ය කර්මයක් කුසල කර්මයක් මේ උතුම් වූ පින්කම සමග සිද්ධ කරගන්නට යෙදී තිබෙන බවයි අප ඔබට පැහැදිලි කරන්නට කැමැති වෙන්නේ. කොමුණත් අද මේ උතුම් වූ සද්ධර්ම දේශනාවේදී පිනතුනි මා ඔබට දේශනා කරන්නට බලාපොරොත්තු වන්නේ බුද්ධ දේශනාව තුළ නිරන්තරයෙන්ම කතා කරන ප්‍රධාන මාතෘකාවක් පිළිබඳවයි. ජීවිතයේ මේ ගැටලුව විසඳා ගැනීම පිළිබඳව සඳහන් කරන බුදුරජාණන් වහන්සේ ඒ සඳහා ප්‍රධානම හේතුව හැටියට හඳුන්වා දෙන්නේ යථාර්ථය අප අවබෝධ කරගෙන නොමැති බවයි. පිනතුනි, ධර්මය අවබෝධ කරගන්නවා කියන්නේ මොකක්ද කියලා
බුද්ධ දේශනාවට අනුව පැහැදිලි කළොත් අවිද්‍යාව ප්‍රහීන කිරීම ප්‍රඥාව සාක්ෂාත් කර ගැනීම තමයි ධර්මය අවබෝධ කරගන්නවා කියන්නේ මාර්ගඵල නිර්වාණ සාන්තියට පත්වෙනවා කියන්නේ කියලයි බුද්ධ දේශනාවට අනුව නිවැරදිව ප්‍රකාශ කළ යුතු වෙන්නේ. දුක පිළිබඳව සිදු කරන ඉගැන්වීමේදී ඇයි අපිට දුක දැනෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ කරුණු පැහැදිලි කරනකොට ඊ타ත්ම දාර්ශනික මනෝවිද්‍යාත්මක කරුණු කාරණා කිහිපයක් පිනතුනි පැහැදිලි කර දී තිබෙනවා. දුක කියන අත්දැකීම ඔබ අපට අමුතු අත්දැකීමක් නෙමෙයි. අපි ජීවිතය තුළ ලබන සෑම ආකාරයේම අසතුටුදායක අත්දැකීම මොන වචනයෙන් අපි සඳහන් කළත් එය ධර්මයේ සඳහන් කොට තිබෙන්නේ දුක කියන වචනය යටතේ. සමහර වෙලාවට අපි දුක කියන වචනයම නොකියා එපා වෙලා ඉන්නේ, හරිම කරදරයි, හරිම අකමැති, කිසි ලෙසකින්වත් සතුටක් නැහැ, හරිම අතෘප්තිකරයි, මට බලාපොරොත්තු වුණේ එවැනි දෙයක් නෙමෙයි ආදී වශයෙන් දුක කියන වචනෙට ව්‍යවහාරික ලෝකයේ තුල ව්‍යවහාරික සමාජය තුල අපට වචන 20ක් 30ක් විතර තියෙනවා. මේ සියලුම වචන තුලින් කියවෙන පොදු අත්දැකීම තමයි පින්නතුනි අතෘප්තිය කියන එක, අසතුට කියන එක. ලෝකයා මොන ජාතියේ, මොන ආගමේ, මොන වයසේ, මොන මට්ටමේ තැනැත්තෙක් වුණත් අපි සෑම දිනෙකම පින්නතුනි සොයන්නේ සතුට, සැනසීම, තෘප්තිමත් භාවය. එය උදා නොවන එකම තමයි අපට ප්‍රශ්නේ. ඒ සතුට, තෘප්තිය, සැනසීම අපට උදා වෙන්නට මෙන්න මේ දේ කළොත් පුළුවන් වෙයි කියලා හඳුන්වා දුන් මාතෘකා, හඳුන්වා දුන් ඉලක්ක, වැඩපිළිවෙළවල් මේ ලෝකයේ තුල දහස් ගාණක් තියෙනවා. ඒ අතරින් බොහෝ දෙනෙක් පිළිගත්ත එකක් තමයි ධනය සහ සතුට කියන මාතෘකාව. ඒ වගේම බලය සහ සතුට කියන මාතෘකාව. තමාගේ උගත් බව සහ සතුට කියන මාතෘකාව. අපේ දෙමව්පියෝ අපිට ඇයි ඉගෙන ගන්න කියන්නේ කියන එක, ඇයි හොඳ රස්සාවක් කරන්න කියන්නේ කියන එක, ඇයි ලොකු නිලතලයක් බල සම්පන්න තත්වයක ජීවත් වෙන්න කියන්නේ කියන එක ගැන ඒ අය කියනකොටම අපිට කියනවා සතුටෙන් ඉන්න නම් හොඳට ඉගෙන ගනින්න. සතුටින් ඉන්න නම් හොඳ රස්සාවක් කරගන්න ඕන. සතුටින් ඉන්නවා නම් සියලු ආකාරයේ සම්පත් සියලු ආකාරයෙන් ලබන්න පුළුවන් වෙන විදිහේ පිළිගැනීමක් සහිත උගත් බවකින් යුක්ත කෙනෙක් වෙන්න ඕන කියලා මේ අදහස් අපේ හිතට පිනතුනි තාම කුඩා කල සිට මේ ලෝකයේ හිටපු පිරිස් අපි වෙත ඇතුළත් කළා. ඒ නිසා අපි විශ්වාස කරනවා, අපි බලාපොරොත්තු වෙනවා, අපි උපකල්පනය කරනවා මේ කියන ඉලක්ක කරා අපි ගියොත් අපි සොයන සතුට අපිට හමු වේවි කියලා. එහෙම විශ්වාස කරලා විවිධ ඉලක්ක මේ වෙනකොටත් ජීවිතේ ඔබ පසු කරලා ඇති. ඔබ අපේක්ෂා කළ අධ්‍යාපන මට්ටම, ඔබ අපේක්ෂා කළ වෘත්තිය, ඔබ අපේක්ෂා කළ පමණට මුදල් ඔබ ළඟ ඇති. නමුත් අප සෙවූ සතුට අප ළඟ ඉතිරිද, අප සෙවූ සතුට අප සතු වුණාද කියන කාරණාව පින්නතුනි නැවත අප විමසා බැලුවොත් කොතරම් සුවිශාල ධනස්කන්ධයක් හිමි කරගත්තත්, කොතරම් සුවිශාල බලයක් අපිට හිමි වෙලා තිබුණත්, කොතරම් බලගතු වූ වෘත්තීමේ තත්වයක තනතුරු තානාන්තරවල අපි හිටියත්
කොච්චර පිරිස් සම්පත්තියක් අපි වටා රැස්වෙලා හිටියත් අපිට අපි හෙවූ සැනසීම හමු වෙලා නෑ. අපි හෙවූ සැනසීම සමහර විට මේ කියන සම්පත් අපි වෙත ළඟාවීමත් එක්ක තිබුණටත් වඩා අඩු වෙලාද කියලා හිතන අයත් ගොඩාක් ඉන්නවා. කොහොම වුණත් මේ ලෝකයේ ඇතමුන් මේ වර්තමානයේ භාවිතා වන ආර්ථික දේශපාලන සහ අධ්‍යාපනික සාර්ථකත්වයට අමතරව අදෘශ්‍යමාන ප්‍රකාශනයන් අදෘශ්‍යමාන බලවේගයන් තුළින් මේ කියන සැනසීම සතුට ලබාගත හැකි කියලත් විශ්වාස කරනවා. ඒ අනුව විවිධ විදිහේ මිත්‍යා ක්‍රමවේද පාවිච්චි කරමින් විවිධ විදිහේ උපකරණ විවිධ විදිහේ යන්ත්‍රමන්ත්‍ර විවිධ විදිහේ බලාපොරොත්තු විවිධ විදිහේ දේවල් එක්ක ගුරුකං යන්ත්‍රමන්ත්‍ර විවිධාකාරයේ ස්තෝත්‍රවලින් සාන්ති කර්මවලින් මේ සොයන සතුට හමුවේවි කියලත් ඇතැම් අය කල්පනා කරනවා. ඇතැම් විට දෙවියන්ට පුද පූජා පවත්තලා දෙවියන්ගෙන් ඉල්ලීම් කරලා මේ කියන සැනසීම දෙවියන්ගෙන් ලබන්න පුළුවන් කියලා විශ්වාස කරන ඇත්තොත් ඉන්නවා. සමහර විට විවිධාකාරයේ නක්ෂාස්ත්‍රානුකූල ප්‍රකාශනයන් එක්ක විවිධ පුද පූජා විවිධ සාන්ති කර්ම සිද්ධ කළාම මෙහෙම ලැබෙයි කියලත් සමහර කෙනෙක් හිතනවා. හැබැයි මේ කොයි ආකාරයෙන් මොන්නතරම් සුවිශාල ආකාරයෙන් මොන්නතරම් විස්තරාත්මක ආකාරයෙන් අපි සතුට හොයන්න පුළුවන් කියලා හිතුවත් පිනතුනි මේ ලෝකෙ දැනට ඔය කිව්ව කිසිදු මාතෘකාවක් සාර්ථකව කිසිදු ඉලක්කයක් සාර්ථකව නිමා කළ කෙනෙක් මම උපරිම ලෙස තෘප්තිමත් වුණා කියලා නෑ. ලෝකේ මහා ධන කුවේරයෝ මරණාසන්න අවස්ථාවේදී ලෙඩ ඇඳේ ඉඳලා කියලා තියෙනවා මිය ගියාට පස්සේ මිනි පෙට්ටියෙන් එළියට මගේ අත් දෙකයි කකුල් දෙකයි එන විදිහට මගේ මිනි පෙට්ටිය හදන්න. මේ ලෝකයා දැනගන්න ඕන මෙතරම් මහා ධනයකට හිමිකම් කිව්ව මම යනකොට මොකෝවත්ම අරගෙන ගියේ නෑ කියලා. මොකෝවත්ම අරගෙන යන්නට බෑ කියලා ඒ මහා ධනවතුන් බලවතුන් කියනවා. ඇතැම්මයි කියනවා මේ ලෝකයේ මොනතරම් ධනය තිබුණත් මට වැඩියෙන් දවසක්වත් ජීවත් වෙන්නේ ධනය උදව් කරගෙන මුකුත් කරගන්න බැරි වුණා. මේ ලෝකේ මහා විද්‍යාඥයෝ මහා විද්‍යාත්මක උපකරණ තාක්ෂණයන් තිබුණා වුණත් ඒ කිසිවක් පාවිච්චි කරලා මට තිබුණු අසනීපය මට තිබුණු වයසත් එක්ක පැමිණිච්ච දුර්වලතාවයන් නැති කරගන්න මට පුළුවන්කම ලැබුණේ නැහැ. මේ නිසා ධනය තුලින්වත් බලය තුලින්වත් වෙනත් වූ භෞතිකමය වූ තත්වයක් තුලින්වත් පිනතුනේ ඔබ හොයන සතුට අත්පත් කරගන්නට ඔබට බෑ. මේ ගත වූ කාල සීමාව තුළ කොරෝනා වසංගතයේ ලොව පුරා පැතිරෙද්දී මහා බලවතුන් දන ගැහුවා. මහා ධනවතුන් දන ගැහුවා. මහා කුලවතුන් පරාජය වුණා. මහා විද්‍යාඥයන් පරාජය වුණා. ඒ සියලු දිනාට තමන් සොයන තත්ත්වය තමන්ට අවශ්‍ය තත්ත්වය තමන් බලාපොරොත්තු තත්ත්වය තමන්ට උදා කරගන්න බැරි බව මේ සියල්ල තුලින් පිනුතුනි අපි වටහා ගත යුතු වෙනවා. එහෙමනම් මොකක් හින්දාද මේ දුක ඇති වෙන්නේ? ධනෙ නැති හින්දාද, බලය නැති හින්දාද, වාසනාව නැති හින්දාද? මේ විදිහට ගත්තම මොකක් හින්දාද මේ දුක එන්නේ කියන එක කතා කරනකොට පින්නතුනි අපේ සම්බුද්ධ දේශනාව තුළ ඉතාම වැදගත් කරුණු කාරණා කිහිපයක් හෙළිකොට තිබෙනවා. ඒ තමයි ඔබ හිතන දෙයයි ඔබට ලැබෙන දෙයයි සමාන නොවන සෑම අවස්ථාවකම දැනෙන්නේ දුක. මේ තමයි මනෝවිද්‍යාවේ මේ වෙනකොට පිළිගත් දුක පිළිබඳව බුද්ධ දේශනාවේ සඳහන් වුණු ඉතාමත්ම නිවැරදි කරුණ. ඔබ හිතන දෙයයි ඔබට ලැබෙන දෙයයි කියන දෙක අසමාන වන සෑම අවස්ථාවකදීම
කොච්චර හොඳ එකක් අපට ලැබුණත් පිනතුනි දැනෙන්නේ දුකමයි. ඒවගේම ඔබ හිතන එකයි ඔබට ලැබෙන එකයි සමාන වන අවස්ථාවේදී තමයි සතුට කියන එක දැනෙන. ඒ අවස්ථාවේ අපට ලැබිලා තියෙන එක කොච්චර හොඳ නැති එකක් වුණත් අපිට පිනතුනි දැනෙන්නේ දුකක් නෙමෙයි සතුටක්මයි. මම මේ කරුණ උදාහරණ කිහිපයකින් පැහැදිලි කරන්න. මීට වසර 2කට පමණ පෙර අප විහාරස්ථානයේ දායක පවුලක එක්තරා දියණියක් උසස් පෙළ ප්‍රතිඵල ආව අවස්ථාවේ දින 2-3ක් කාමරෙන්වත් එළියට එන්නේ නැතුව අඬමින් වැළපෙමින් මානසිකත්වයේ ඊටාම විකෘති ස්වභාවයට පත් වෙලා ඊටාම අසනීප ස්වභාවයට පත් වෙන්න මුහුණ දුන්නා. මේ අවස්ථාවේදී දෙමව්පියෝ කතා කළාම මේ දරුවට තරහ යනවා. නංගි මල්ලි කතා කළා මේ ඇත් එක්ක රණ්ඩු වෙනවා. මොන්නම විදිහකින්වත් මේ දරුවා සනසන්න මේ දෙමව්පියන්ට පුළුවන්කම ලැබුණේ නැහැ. ඒ අවස්ථාවේ විහාරස්ථානයට මතක් කළාම මේ දරුවා මෙන්න මේ වගේ තත්ත්වයක ඉන්නේ ප්‍රතිපලාව දවසේ සිට කියලා අප ගිහින් ඒ දරුවත් එක්ක කතා කළා. අඬන්න වැළපෙන්න දුක් වෙන්න නම් විභාගයේ අසමත් වෙලා තියෙන්න පුළුවන් නේ. මං අහුව දරුවෝ ඔබට තියෙන ප්‍රතිඵලය මොකක්ද කියලා. ඒ 3ක් තියෙනවා කියලා කිව්වා. ඒ 3ක් තියෙනකොට අඬන්න වෙන්නේ එක්ක කැම්පස් තේරෙන්නේ නැති වෙන්න ඕන. එහෙම නැත්නම් මොකක් හෝ මේ ඒ 3 තිබුණත් එයා බලාපොරොත්තු වන විදිහට මොනවා හරි කරගන්න බැරි වෙන්න ඕන. මෙයාගෙන් මං ඇහුවා ඔයාගේ දිස්ත්‍රික්ක අංකය කීයද? මොකද ඒ අනුව තමයි කැම්පස් තේරෙනවද නැද්ද කියලා තේරෙන්නේ. 3 වෙනියා කියලා කිව්වා. දැන් ඒ 3කුත් තිබිලා දිස්ත්‍රික්කයේ ත්‍යාගලාභී දරුවෙකුත් වෙලා 3 වෙනියා. හැබැයි මේ ළමයාට මේක දරන්න බැරුව අඬනවා. මේ ළමයා කන්නේ නැතුව දින 3ක් දැන්. ගෙදර කවුරුත් එක්කවත් කතා බහ කරන්නේ නේ, hina වෙන්නේ නේ. මම නැවත මේ දරුවගෙන් අහුවා එතකොට දුවට දුක හිතිලා තියෙන්නේ දැන් මොකටද කියලා. මේ දරුවා කියනවා මං ගොඩාක් මහන්සි වුණා, ගොඩාක් පාඩම් කළා, පේපරේ හරිම හොඳට ලියුවා, ගෙදර ඇවිල්ලා බලපුවාමත් එකක්වත් වැරදි තිබුණේ නෑ. මං හිතාන හිටියේ මම දිස්ත්‍රික්කයේ පළවෙනියා වෙනවා කියලා. මට තමයි දිස්ත්‍රික්කයේ පළවෙනියා ලැබෙන්න ඕන කියන එක තමයි මම බලාපොරොත්තුෙන් හිටියේ. හැබැයි දැන් 3 වෙනියා වෙලානේ. දිස්ත්‍රික්කයේ 3 වෙනියා එක්ක ඒ 3ක් එක්ක විශ්වවිද්‍යාලයට අනිවාර්යෙන් වරම් ලැබීම කිසිසේත්ම දුක හිතෙන්න ඕන කරුණක් නෙමෙයි. නමුත් ඇය සිතූ දෙයයි ඇයට ලැබුණු දෙයයි අතර තියෙන මේ වෙනස්කම නිසා පින්තුනි දැනිය හැක්කේ දුකම පමණයි. ඒ නිසා දුක දැනෙන්න සියලු දේ විනාශකාරී වෙන්න, සියලු දේ පරාජිත වෙන්න, සියලු දේ අසාර්ථක වෙන්න ඕන නේ. බුද්ධ දේශනාවේ උගන්වන දුක ඉච්ඡා බංගත්වය කියන අවස්ථාවේ අපට දැනෙන වින්දනයට කිව්ව නම. ඉච්ඡා බංගත්වය කියන්නේ බලාපොරොත්තු බිඳියා. අන්නේ බලාපොරොත්තු බිඳුනම ලැබිලා තියෙන දේ කොච්චර හොඳ වුණත් දැනෙන්නේ දුක. ඒ වගේම එක්තරා මහත්මයෙක් අප සමග සාකච්ඡා කළා. එතුමා මාස 6කට වඩා වැඩි කාලයක් මානසික අසනීප සඳහා බෙහෙත් අරගෙන එහෙම ආයතනයක නැවතිලා ඉඳලා ටිකක් හොඳ වුණාට පස්සේ තමයි අප සමග සාකච්ඡා කළේ. මෙයා හරියට කල්පනා කරලා තමයි අසනීප වෙලා තියෙන්නේ. මොකක්ද මෙයාට තිබුණු ප්‍රශ්නය අහනකොට මතක් කළේ මෙහෙමයි. අපේ අම්මටත් අපේ තාත්තටත් අපේ අනෙක් ගෙදර ඉන්න හැමෝටමත් සීනි තියෙනවා. දියවැඩියාව තියෙනවා. මටත් හරිනම් තියෙන්න ඕන. හැබැයි මට ඒක හැදිලා නෑ. මගේ නංගිට මල්ලිටත් හැදුනා. එහෙම උනේ ඇයි කියලා මං කල්පනා කළා. මෙයා කියනවා
එක්කො මං අරං හදාගෙන වෙන්න ඕන. එහෙම නැත්තං මං මේ තාත්තාගේම නොවෙන්ඩ පුළුවන්. කවුරුහරි කෙනෙක් මේ සමාජයේ චෝදනාව කරලා මට හිනා වුණු. කවුරුහරි කෙනෙක් එහෙම මේ ගැන කතා කරලා මාව අපහසුතාවයකට පත් කළොත් එදාට මට කියන්න උත්තරයක් නෑ කියලා මෙයා දැන් දුකෙන් ඉන්නේ මෙයාට දියවැඩියාව නැති එකට. හරිනං දියවැඩියාව නැති එකට වෙන්න ඕනි සතුට නේද? දියවැඩියාව කියලා කියන්නේ හොඳ ලෙඩක්ද? වාසි තියෙන ලෙඩක්ද? ශරීරයට හරි පහසු තියෙන ලෙඩක්ද? නෑ. අත කපන්න වෙනවා, ඇඟිලි කපන්න වෙනවා, කකුල කපන්න වෙනවා, වකුගඩු දිය වෙනවා, ඇස් පෙනීම නැති වෙලා යනවා, තුවාල හොඳ වෙන්නේ නැති වෙනවා, Tamanට පෙනිපෙනී Tamanගේ ශරීරය නරක් වෙනවා, කුණු වෙනවා, පැසවෙනවා. මේ වාගේ කලන්තේ දානවා, පහසුවෙන් ඉන්න බෑ, වැඩක් මහන්සි වෙලා කරන්න බෑ. මහා විශාල ප්‍රශ්න තොගයක්. හැබැයි ඒ මහා ප්‍රශ්න ටික තියෙන අය දුක් වෙලා නැති කෙනා සතුටු වෙන්න ඕන වෙද්දී දැන් මෙන්න එහෙම නැති කෙනෙක් ඒක නැති හින්දා දුකටපත් වෙච්ච අවස්ථාවක්. මොකක්ද හේතුව? මෙයා බලාපොරොත්තු වුණා අම්මටත් තියෙනවා නම් තාත්තටත් තියෙනවා නම් නංගි මල්ලිලාටත් හැදෙනවා නම් මටත් අනිවාර්යෙන් හැදෙන්නම ඕන. මටත් හැදෙයි. මේ බලාපොරොත්තුව මෙයාට ඉෂ්ට වෙලා නැහැ. අන්න එතනදී ඇතිවෙච්ච මානසික අවපාතයට තමයි පින්නතුනි දුක ඇති වෙලා තියෙන්නේ. මෙයාගෙන් තොරතුරු අහලා බලනකොට පින්නතුනි හැම මාසෙකටම සැරයක් යා ලේ වාර්තාවක් ගන්නවා. මොකටද? සීනි හැදිලාද කියලා බලන දිනවල මෙයාගේ හිත දුකටපත් වෙනවා, අපහසුතාවයටපත් වෙනවා, කල්පනා කරනවා. මේ ප්‍රශ්නය තමයි ඔහුට පිස්සු හැදෙන්න බලපෑයි. මා ඔබෙන් මෙහෙම පැනයක් අහනවා. යම් දිනක ඔහු මේ ලබා ගන්න රුධිර වාර්තාවේදී ඔහුට හොඳටම සීනි කියලා එහි සටහන් වෙලා තිබුණොත්, දැන් මහා ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙන ලෙඩක් හැදිලා කියලා සටහන් වෙලා තිබුණොත් ඔහු අඬයිද සතුටු වෙයිද? ඔහුට ඕනේ මේ ලෙඩේ යාටත් හැදෙනවා කියන එක දකින්න. ඔහු මේ ඇඟේ අමාරුවක් නැතුවත් රුධිර වාර්තා නිතරම ගන්නේ ඒක තියනවා කියලා කියන්න සතුටින්. ඔහුට මේ වාර්තාවක් තුළ ලේ වල සීනි තියනවා කියලා ලැබෙන දවසේ පින්නතුනි මහා සතුටින් සතුටු වෙයි. Facebook පාවිච්චි කරන කෙනෙක් නම් රුධිර වාර්තාව ඒකෙත් දායි. සමහරට යාළු මිත්‍ර හිතයිසීන්ට මේ පිළිබඳ කෝල් කරලත් කියයි. මොකද එයාට තිබුණේ වෙන ප්‍රශ්නයක්. මේ උනේ දැන් එයාට ඕන තත්ත්වේ ලැබීම. හැබැයි ලැබිලා තියෙන තත්ත්වේ හොඳ එකක් නෙමෙයි. කොච්චර නරක එකක් වුණත් මතක තියාගන්න ඒකෙත් සතුටු නැහැ. ඒකෙත් සතුටු නැහැ. එතකොට මෙන්න මේ දුක සතුට කියන මනෝවිද්‍යාත්මක කරුණ බුද්ධ දේශනාවේ පැහැදිලි කරනවා. ඔබ හිතන දෙය වැරදින හැම වෙලාවෙම ඔබට දැනෙන්නේ දුක. ඒ වෙලාවේ ඔබට හම්බෙලා තියෙන එක හොඳ එකක්ද නරක එකක්ද කියන එක නෙමෙයි බලපාන්නේ. හිතූ දෙයත් ලැබුණු දෙයත් අතර අසමානතාවය. එවැනි අසමානතාවයක් හටගන්නේ කුමක් නිසාද? අන්න එතන තමයි අද මාතෘකාවට අදාළ වැදගත්ම කරුණ බුදුහාමුදුරුවෝ හෙළි කරන්නේ. පින්තුනි, මේ ලෝකය ගැන අපි දන්නේ සත්‍යම සත්‍ය වූ කරුණු කාරණාවන් නෙමෙයි. මේ ලෝකයේ ඇත්තම ඇත්ත එකක් මිනිස්සු ලෝකේ ජීවත් වෙන්න ඕන නිසා ලෝකේ සුන්දර කරන්න මවාගත්ත බොරු ගොඩකුත් කියලා දෙකක් තියෙනවා. මේ මවාගත්ත සුන්දරත්වයට කියන්නේ සම්මුතිය කියලා. ඒකේ කැත ඒව ලස්සන කරලා, ගඳ ඒව සුවඳවත් කරලා, හොඳ නැති ඒව හොඳ කරන්න විවිධ විදිහේ උපක්‍රම පාවිච්චි කරනවා. විවිධ වෙළඳ දැන්වීම්, විවිධ ප්‍රචාරණයන් තුළ නරක හුඟක් දේ හොඳයි කියලා අපිව රවට්ටනවා. මේ ලෝකයේ සැබවින්ම පවතින තත්වයට පටහැනි. නමුත් පැවැත්මට හොඳයයි මිනිසුන් උපකල්පනය කරපු. පැවැත්ව සතුටුමත් කිරීමට මේ උපකාර වෙයි කියලා මිනිස්සු හිතපු ඉතා විශාල දැනුම් සම්භාරයක් මේ සමාජය තුළ තියෙනවා. වෙනතුනි එහි
කිසිම වටිනාකමක් නැති බඩුවලට සේවාවන් වලට පුද්ගලයන්ට ආරෝපණය කරන ලද බොරු වටිනාකමක් සඳහන් වෙනවා. කිසි ලෙසකින්වත් නිත්‍ය පැවැත්මක් නැති බඩුවලට විකුණා ගැනීම වුවමනාව වෙනුවෙන් නිත්‍යත්වය තහවුරු කරන ආරෝපිත බොරුවක් එහි තිබෙනවා. කිසි ලෙසකින්වත් අපේ යටතට අපේ පාලනයට අපේ අයිතියට යටත්ව කටයුතු කළ නොහැකි ස්වභාවික තත්ත්වයන්ට විවිධ කොළ කෑලි විවිධ අයිතීන් විවිධ සටහන් සහතික එක්ක අයිතිය ඔබට පවරනවා ඔබට ලබා ගන්න පුළුවන් කියලා මෙහි කිසියම් ආකාරයකින් පිනුතුනි අපිට විවිධ මට්ටමේ බොරු විවිධ මට්ටමේ අසත්‍යතා සත්‍යයයි කියා තිබෙනවා. මෙන්න මේ සම්මුතිය පිනුතුනි හොඳින් මතක තියාගන්න. මෙන්න මේ සම්මුතිය ඇත්ත නොවන බොරු දත්ත අපේ ඔළුවේ ඇත්ත දත්තයයි කියලා රැඳී තිබෙන තාකල් අපි හිතන එක අපිට වරදිනවා. මොකද ඇත්තටම පවතින්නේ වෙන දෙයක්, ඒකේ ඇත්ත ගුණධර්ම වෙන දෙයක්, එහි ඇත්තටම විය හැක්කේ වෙනත් යමක්. ඒක ගැනම අපි දන්නවා විතා විශාල වැරදි දැනුමක්. එහි තිබෙනවා නිත්‍ය නැති ඒවා ගැන නිත්‍යයි කියන බොරු සංඥා. සරු නැති ඒවා ගැන සාරවත්යයි කියා ඇති කරගන්නා ලද බොරු සංඥා. ආත්මීය නැති තමාගේ වසඟයට ගත නොහැකි දේවල් ගැන අයිති කරගත හැකි කියන සංඥා. භාවිතා කිරීමේදී දුක උරුම වෙන නමුත් එයින් උරුම වෙන්නේ සැපයයි කියා රැවටුණු සංඥා. මෙන්න මේ දත්තවලට ධර්මය කියන වචනේ තමයි අවිද්‍යාව. මෙන්න මේ දත්තවලට ධර්මය කියන නම තමයි පිළිතුනි අවිද්‍යාව කියලා කියන්නේ. එතකොට අපේ ඔළුවේ බැසගත් තැම්පත් වූ පිළිගත් දැනුමේ තියෙන්නේ මේ වැරදි සහගත දත්ත. ලෝකය ගැන, අපේ ඇඟ ගැන, අපේ පරිසරය ගැන, අපේ යාළු මිත්‍ර හිතයිසියන් ගැන, අපේ රට ගැන, අපේ දේශපාලනය ගැන මේ හැම එකක් ගැනම අපේ හිතේ තියෙන්නේ ඒවා ගැන ඇත්තම ඇත්ත දත්ත නෙමෙයි. නමුත් අපි හිතලා තියෙන්නේ ඒ දත්ත ඇත්ත දත්ත කියලා. මේ දත්තවලට අනුව අපිට කිසියම් දෙයක් ඉදිරියට මෙහෙම වෙයි, එයා මෙහෙම කරයි, එයා මෙහෙම සලකයි ආදී වශයෙන් ඉබේ හිතෙනවා. ඒ හිතෙන්න බලපාන්නේ අපි සතු පිළිගත් දත්ත. මතක තියාගන්න දත්ත වැරදි නිසා අපේ උපකල්පනයත් හරියන්නේ නැහැ. එතකොට වැරදි උපකල්පනයක් ඔළුවේ තියාගෙන ඒ බලාපොරොත්තුවෙන් සාමාන්‍ය ජීවිතය තුළ අපි බලාපොරොත්තු වෙන කිසිම දෙයක් සත්‍ය ලෝකයේදී සැබෑවක් වෙන්නේ නැහැ. වැරදි දත්තවලට ධර්මය කිව්වේ අවිද්‍යාව. ඒ මත අපි ඇති කරගන්න උපකල්පනය, කැමැත්ත, ආසාව වුණොත් හොඳයි කියලා අපි කල්පනා කරන දෙයට ධර්මය කිව්වේ තෘෂ්ණාව. අවිද්‍යාව නිසා, වැරදි දත්ත නිසා හටගත් තෘෂ්ණාව පින්නතුනි හේතුව වෙනවා අපිට දුක කියන තත්ත්වය උරුම වෙන්න. ඒ මොකක් හින්දාද? දත්ත වැරදි. ඒ හින්දා හිතුව එක වැරදිනවා. වරදින හැම වෙලාවෙම දුක දැනෙනවා. ජීවිතේ ඇත්තටම අපි හැමදාම දුක් විඳින්නේ මේ ප්‍රශ්නය නිසා. මේ වරද නිසා. ඒ නිසා පින්නතුනි තාම හොඳින් ඔබ කල්පනාවට ගත යුත්තේ කෙසේද මේ අවිද්‍යාව අපේ හිතෙන් මකන්නේ? ඔළුව ඇතුලේ පිළිගත් දත්ත හැටියට තියෙන ලෝකේ ඇත්ත දත්ත නොවන තාක්කල්, ඒ කියන්නේ ඔබ අවිද්‍යාවෙන් පසු වෙන තාක්කල් ඔබට සතුට ලබන්න බෑ. මොකද ඔබ මොන දේ කරන්න ගියත්, ඔබ මොන දේ කන්න බොන්න ගියත්, ඔබ මොන කටයුත්ත පිළිබඳ හිතන්න ගියත් ඔබ අතින් ඉබේ බලාපොරොත්තු වෙන දේ ඔබට ලැබෙන්නේ නැහැ. ඒ බලාපොරොත්තු වෙන දේ ඔබට නොලැබෙන හැම මොහොතකම චිත්ත අතෘප්තිය, අසහනය, දුක්ඛ පින්නතුනි උපදිනවා. මෙන්න මේ තත්ත්වය නිසා ධර්මීය අවිද්‍යාව ප්‍රහීන කළ යුතුම තත්ත්වය හැටියට පැහැදිලි කළා. අවිද්‍යාව දුරු කරන්න මොනවද කරන්න ඕනේ කියලා. ඊටාම පැහැදිලිව ධර්මයේ කියනවා නොදන්නා කරුණු ගැන ඔබ විසින්ම සිදු කරන පර්යේෂණ වලින් තහවුරු කර ගැනීම කරා. මේ අවිද්‍යාවේ කොටස් දෙකක් තියෙනවා. එකක් කරුණු වැරදියට දන්නා බව අයිතිත් අවිද්‍යාවට. ඒ වගේම
පූර්ණ ලෙස දැනගත යුතු කරුණු නොදන්නා බව අයිතිත් අවිද්‍යාවට. ඔය දෙකම හින්දා හිතන ඒවා වර්ධිනවා. ඔය දෙකම හින්දා ඔබේ බලාපොරොත්තු සුන් වෙලා යනවා. අන්න ඒ හින්දා පින්වතුනි අපි ඔබට ඉතාමත්ම ආදරයෙන් සිහිපත් කරනවා. ඔබ විසින් ඔබගේ සිරුර පිළිබඳව යථා තත්ත්වය දැනගැනීම සඳහා පර්යේෂණාත්මකව කටයුතු කිරීම ආරම්භන්න ඕන. මේ සිරුරේ යථාර්ථය උපේක්ෂකව හැදෑරීමට ධර්මය කියන්නේ කායගත සති විදර්ශනාව කියලා. ඒ වගේම ඔබේ හිත ඔබ මේ ලෝකේ ජීවත් වෙනකොට ඔබට දැනෙන තේරෙන දේවල් වල සැබෑව ඔබට දැනෙන්න ඒ පර්යේෂණය කරන්න ක්‍රමයක් සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවා චිත්තානුපස්සනාව කියලා. ඒ විදසුන් වඩනකොට ඔබට අත්දැකීමෙන් කුමක් සත්‍යද කුමක් නිවැරදිද කුමක්ද ඇත්ත දත්ත කියන එක ඔබට මේකතු කරගන්න පිනතුනි පුළුවන්කම ලැබෙනවා. එසේ ඔබ දැනගත යුතු ප්‍රධාන මාතෘකා 4ක් තමයි සතිපට්ඨානය තුළ තියෙන්නේ. කය, හිත, ඔබට දැනෙන හැඟීම් දැනීම් සහ ඔබේ පරිසරය. ඔබගේ යාළුවා, මිත්‍රයා, හිතවතා, ඔබේ ව්‍යාපාරය, ඔබ ජීවත් වෙන පරිසරය, එහි දේශපාලනය, එහි තිබෙන දේශ ගුණය මේ ඔක්කොම ගැන ඔබ හරිදරතුරු දන්නවා නම් සිද්ධ වෙන්නේ කොහොමද කියන එක ඔබ දන්නවා නම් ඔබට ඒවා පිළිබඳ නිවැරදිම උපකල්පනයට පින්නතුන ඉදිරියට යන්න පුළුවන්. අන්න එදාට ඔබට දුක් දැනෙන්නේ නැහැ. ඒ තමයි අවිද්‍යාව ප්‍රහීන කරන ලද දුක නිමාවටපත් කරන ලද ප්‍රඥාව පූර්ණය වන දිනය. මතක තියාගන්න පින්නතුනි එය සිදු කිරීමට තාක්ෂණයක් තියෙනවා. නිකම් පොත් කියෙව්වට ඒක වෙන්නේ නේ. බණ ඇසුවට ඒක වෙන්නේ නේ. ධර්ම සාකච්ඡා කළාට විතරක් ඒක වෙන්නේ නේ. ඒ සඳහා මේ සම්බුද්ධ දේශනාව තුළ පින්නතුනි බුදුහාමුදුරුවෝ ඊ타ත්ම නිවැරදි, ඊ타ත්ම පැහැදිලි, ඊ타ත්ම අනුපිළිවෙලට යා යුතු තාක්ෂණයක් පැහැදිලි කර දී තිබෙනවා. ඒ තාක්ෂණයට පින්නතුනි ඔබ අවිද්‍යාව දුරු නොකළොත් වෙනත් කවර විදිහේ ආටෝපයන් පිටස්තරින් මේ වෙත තවරාගත්තත් ඔබේ දුක් දුරු වෙන්නේ නැහැ. ඒ නිසායි බහුශ්‍රතයන් ඉන්නේ දුක් දුරු නොවුණු. ඒ නිසායි ධර්මදරයන් ඉන්නේ දුක් දුරු නොවුණු. ඒ නිසායි වයෝවෘද්ධ, තපෝවෘද්ධ, ගුණවෘද්ධයන් ඉන්නේ දුක් දුරු නොවුණු. ඔවුන් ධර්මයේ නොදන්නා තැනක් නැහැ. හැබැයි දුක තාම තියෙනවා. හේතුව තාක්ෂණිකව අවිද්‍යාව ප්‍රහීන කිරීම සඳහා බුද්ධ දේශනාවේ තියෙන දේ හරියට වටහාගෙන භාවිතයට අරගෙන නැහැ. එනිසා අපි පින්වත් ඔබට ඊ타ත්ම කරුණාවෙන් මේ වෙලාව මතක් කරනවා දුක පිළිබඳව කතා කරනකොට බුදුහාමුදුරුවෝ දේශනා කළේ එය තෘෂ්ණාව නිසා හටගන්නවා කියලා. තෘෂ්ණාව කිව්වේ අපි හිතන බලාපොරොත්තු වෙන කැමැති වෙන දේ. එය තුලින්දි දුක හටගන්නේ කුමක්ින්දද? අපි දන්නා තොරතුරු වැරදි නිසා. අවිද්‍යාව නිසා. අවිද්‍යාව ප්‍රහීන කිරීමෙන් ඒ නිසා අපට දුක් දුරු කරගන්නට පුළුවන්කම තිබෙනවා. ඔබ ඒ සඳහා සියලු උත්සාහයන්, සියලු ආකාරයේ සම්පත් භාවිතා කරමින් මේ ජීවිතය තුලදීම දුකෙන් මිදීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර ගනිත්වා කියන ප්‍රාර්ථනාව අප සඳහන් කරනවා. නිවන් මඟ 74 වන සදහම් දේශනාවේ පින්බර දායකත්වයේ දරන්නට යෙදුනේ බණ්ඩාරවැල පට්ටිය ගෙදර කුරුකුදේගම ප්‍රමිල නිවසෙහි පදිංචි කුමාරී ලියනගේ මහත්මිය ඇතුළු පවුලේ පින්වත් පිරිස. විශේෂයෙන් අභව ප්‍රාප්ත වුණු DLS ප්‍රනාන්දු ස්වාමිපුත්‍රයාට සහ පවුලේ නමින් මිය පරලෝ යන්නට යෙදුණු යම් තාක් පින් අවශ්‍ය ඥාතීන් වෙතොත් ඒ හැම දිනකට මේ උතුම් පින් අනුමෝදන් වේවා. මේ පින් අනුමෝදන්ව භවගාමී ජීවිතය සුවපත් භාවයටපත් වේවා. ඊ타ම ඉක්මන් ආත්ම භාවයක් තුළ උතුම් අමා මහ නිවනින් සැනසීම ලබත්වා කියලාත් අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නිලන්ති දියණියට නිදුක් නිරෝගීමත් බව වැඩිවා. ලෝකවාසී සියලු දෙනාට
මිය පරලොව යන්නට යෙදුණු සියලු ඥාතීන්ට වාගේම උතුම් වූ සද්ධර්ම දේශනා මාලාව සංවිධානය කරන පවුලේ හැමටත් උවගුවන් විදුලි නාලිකාවේ සියලු කාර්ය මණ්ඩලයටත් සෙත සාන්තියක්ම වේවා. සිදු කරන සියලු යහපත් වූ කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. අධ්‍යාපන කටයුතු ආදිය සිදු කරන දූ දරුවන්ට එම කටයුතු සිදු කරන්නට අවශ්‍ය කායික මානසික ශක්තිය සැලසේවා. බලාපොරොත්තු සියලු යහපත් පැතුමන් ඉටුවෙමින් උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙන්නටත් මේ පින හේතු වාසනා වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ධර්මදේශනාවේ සඳහන් කරුණු කාරණා පිළිබඳ යමක් විමසන්නට වෙතොත් 077යි 391යි 36යි 84 දුරකථන අංකයෙන් ඔබට ප්‍රශ්න විමසන්නටත් හැකියාව තිබෙනවා. සියලු දෙවියන්ටත් මේ පින අනුමෝදන් වේවා. දිව්‍ය අසීසුරු වඩාත් ශක්තිමත් වේවා. බුද්ධ ශාසනයේ ලෝකයේ ඔබ අප සෑම දිනාම ආරක්ෂා කරත්වා. අවසන දෙවියෝත් උතුම් අමා මහ නිවනින් සැනසීම ලබත්වා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදාති.